ජීවින්ගේ සංධාරණය හා චලනය කියන පාඩම. එතකොට උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ජීවීන් සම්පූර්ණ දේහයම හෝ දේහයෙන් කොටසක පිහිටින් වෙනස් කර ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද චලනය කියලා. හරි. ඒතකොට සතුන් සංචරණය කියන ක්‍රමය අනුගමනය කරනවා. හරි. සංචරණය කරනවා කියන තැනින් තැනකට යනවා. හැබැයි ශාක වලට හිම තැනින් තැනකට යන්න හැකියාව නැහැ. ඒතකොට බොහෝ සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් එක එක සංචරණ උපාංග නැත්නම් කාරක යොදා ගන්නවා චලනය සඳහා. බලන්න ඇමීබා ව්‍යාජපාද, එව්ග්ලිනා කශිකා, පැරමීසියම් පක්ෂම, ගැඩවිලා පේශි, කුණ්ඩැල්ලා පේශි, ඩොල්ෆින් අවල්පත්, ගොළුබෙල්ලා පේශිමය පාදය, නයා කොරපොතු, ගෙම්බා පාද, කපුටා පියාපත්, චීටා පාද, මිනිසා පාද ආදී වශයෙන් මේවා යොදා ගැනීම සිදු කරනවා. ඊට තියෙනවා ඇමීබා චලනය සඳහා ව්‍යාජනය කියලා තියෙනවා. ඊට පස්සේ අස්ථි සහ පේශි සම්බන්ධ. ඒතකොට අපෘෂ්ඨවංශී සතුන්ගේ කොඳුවැට පෙලක් නැති සතුන්ගේ දේහ චලන සඳහා දායක වෙන්නේ මේ පේශි කියන කොටසලා මස් කොටස. හරි. ඒතකොට පෘෂ්ඨවංශී සතුන්ගේ අස්ථි සහ පේශි කියන දෙකම චලන සඳහා දායක වෙනවා. ඊට අමතරව අස්ථි වලින් ශරීරයට සංධාරණය ලබා දෙනවා. පේශි වලින් ශරීරයට හැඩයක් ලබා දීම සිදු වෙනවා. හරි. හැඩයක් ලබා දීම සිදු වෙනවා. ඒතකොට පේශි හැදලා තියෙන පේශි සෛල වලින් මේ පේශි සෛල පේශි තන්තු කියලා හඳුන්වනවා. මේ පේශි තන්තු ටිකක් දිගයි, දිගටි සෛල විශේෂ හැකියාවක් තියෙනවා. ඇදෙන්නත් පුළුවන්, සංකෝචනය වෙන්නත් පුළුවන්. හරි. සංකෝචනය සහ ඉහිල් වීමේ හැකියාව තියෙනවා මේවා. හරි. ඊට පස්සේ මේ අපේ උඩු බාහුවේ තියෙන අස්ථි ගැන කතා කරපුවාම නැත්නම් මේ වැලෙන්ට සංදිය ගැන කතා කරපුවාම අස්ථි තියෙනවා තුනක්. ප්‍රගණ්ඩ අස්ථි කියන උඩ තියෙන අස්ථිය, ඒකට සම්බන්ධයි අස්ථි දෙකක්. ඔයගෙන් උඩින් තියෙන එක අරාස්ථිය, පල්ලෙහාන් තියෙන එක අන්වාරාස්ථිය. මේ තියෙන මෙතන පේශියක් තියෙන එකට ද්විශීර්ෂ පේශි කියනවා. පල්ලෙහාන් තියෙන පේශියට අපි ත්‍රිශීර්ෂ පේශි කියලා කියනවා. එතකොට මේ අස්ථි වලට පේශි සම්බන්ධ වෙන්නේ බන්ධනී කියන කොටසේ. බන්ධනී කියන කොටසෙන් සම්බන්ධ වෙනවා. මේකම අයිස් කෝටු යොදාගෙන නැත්නම් කාඩ්බෝඩ් කෑලි මොනවා හරි යොදාගෙන මේ ක්‍රමයට අපිට කරලා පෙන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ උපකරණයක් තමයි මෙතන හැදුවා. අපිවත් නම් කරා මේ P කියලා කියන දණ්ඩ ප්‍රගණ්ඩාස්තියට සමාන වෙනවා. Q කියන ලී කොටස අරාස්තිය සහ අනුරාස්තියට දායක සමාන වෙනවා. මේ A කියන පේශිය සමාන වෙනවා. මොකටද? ද්විශීර්ෂ පේශියට. මේ B කියන ඉලාස්ටික් පටික ත්‍රිශීර්ෂ පේශියට සමාන වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ සතුන් මෙන්ම ශාකද චලන දක්වනවා කියලා කිව්වා. එතකොට ඒ වගේ මේ ආකාශීය කඳක් තියෙන කුඩල වගේ ශාක දේහය ඍජුව තියාගන්න නැත්නම් සම්ධාරණය ලබා ගන්න එයාගේ කඳේ තියෙන සෛල ඔක්කොම ශුණ වෙන්න ඕනේ, ජලයෙන් පිරලා තියෙන්න ඕනේ කියලා කිව්වා. හැබැයි කාෂ්ඨීය කඳක් තියෙන තරටෝ සහිත ශාකවල කඳේ ජල ප්‍රතිශතය අඩු වාට එක හැකිල්ල වැටෙන්නේ නැහැ නේද? මැලවෙන්නේ නැහැ. කඳ ශක්තිමත් එකට හේතුව තමයි කඳ හැදිලා තියෙන සෛලවල තියෙනවා මොනවද ළමයි? සෙලියුලෝස්, ලිග්නින් වගේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා ශාක කඳට දැඩි බවක් තියෙනවා. දැන් ආකාශීය ශාක කඳක ශාකයක් තියෙන කුඩලු, කාෂ්ඨීය කඳක තියෙන මේකක් තියෙනවා. හරි. ශාක චලන කියලා තියෙනවා. දැන් බලන්න. ශාක චලනය සහ හඳුන්වන්නේ උත්තේජක ප්‍රතිචාර දැක්වීමක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ සෛල තෘෂ්ණතා වෙනස් වීමක් නිසා හෝ පිහිටීමේ සිදුවන වෙනසක් වෙනවා. ශාක චලනයක් කියලා කියන්නේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක් නේද? ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ ජල ප්‍රතිශතය වෙනස් වීම නිසා සෛල වල ජල ප්‍රතිශතය වෙනස් වෙනවා අපි කියනවා ශුණතා වෙනස් වීමක් කියලා. සෛල වල ශුණතා වෙනස් වීමක් නිසා ජල ප්‍රතිශතය වෙනස් වීමක් නිසා සිදුවන පිහිටීමේ වෙනස් වීමකට අපි කියනවා ශාක චලනයක්. මේක වර්ග දෙකයි. එකක් ආවර්තී චලන, අනිත් එක සන්නමන චලන. ආවර්තී චලනය ගත්තාම ප්‍රතිචාරයේ දිශාව සහ උත්තේජයේ දිශාව අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. හරි. ආවර්තී චලන සඳහා ඒ වගේම දායක වෙන මොනවද? ශාක හෝමෝන දායක වෙනවා. හරි. ඊට පස්සේ ළමයි උත්තේජයේ දෙසට ශාක චලනයේ සිදුවන අපි කියනවා ධන ප්‍රභාවර්තී ධන ආවර්තී චලනයක් කියලා. අනිත් පැත්තට සිදුවනවා ඍණ චලනයක් නැත්නම් ඍණ ආවර්තී චලනයක් කියලා කියනවා. දැන් මෙතන තියෙන ළමයි උදාහරණ ටිකක් ශාක චලන සඳහා මොකක්ද? අන්න පළවෙනි එක තමයි ධන ගුරුත්වාවර්තී චලනයක් ශාකයේ මුල් පොළොව දෙසට යැවීම. දෙවෙනි එක ඍණ ගුරුත්වාවර්තී චලනයක් ශාක අග්‍රස්ථය පොළොවෙන් ඉහළට යැවීම. තුන ධන ප්‍රභාවර්තී එකක් ශාක අග්‍රස්ථය ආලෝකයේ දෙසට වැඩිවීම. ධන ජලාවර්තී චලනයක් තමයි ජලය හොයාගෙන මුල් ඒ දෙසට ගමන් කිරීම. ධන රසායනික ආවර්තී චලනය තමයි පුෂ්පයක පරාග ඩිම්බේ දෙසට
පරාගනාලයේ වර්ධනය වීම. ඊළඟට ධන ස්පර්ශාවර්ති චලනය තමයි වැල්දුඩම් පහුරු ආධාරකයක් වටා එතීම කියන එක. හරි. එතකොට මෙතන තියෙනවා ශාකයක් නේද? මේ තියෙන පෝච්චි හිටවල තියෙනවා. මේ පෙරළ වැටලා තියෙනවා. පෙරළුනහම මොකද වෙන්නේ? ශාක කඳ උඩට වැඩෙනවා. ශාක මුල ළමයි මේව පල්ලෙහාට වැඩෙනවා. ඒකද මේක ධන ගුරුත්වාවර්ති චලනයක්, මේක ඍණ ගුරුත්වාවර්ති චලනයක්. ඒ වගේම මේ උඩට යන එක ධන ප්‍රභාවර්ති චලනයක්, පල්ලෙහාට මුල යන එක ඍණ ප්‍රභාවර්ති චලනයක් කියලා ගන්නත් පුළුවන්. සන්නමන චලනය කියන්නේ ළමයි ප්‍රතිචාර දැක්වීම උත්තේජන දිශාවන්ත තීරණය වෙන්නේ නැති චලනය. හරි. ඒකට දිශාවක් දාලා නැහැ. කොයි පැත්තෙන් උත්තේජය ලැබුණත් උත්තේජය කුමන දිශාවකින් පැමිණිද ප්‍රතිචාරයේ දැක්වීම එකම විදියට සිදු වෙනවා නේ. මිදුකුඹාවක් අල්ලපුවාම ඒක හැකිලෙන්නේ නැහැ මෙතන පොළට නේ. එතකොට මේ හැකිලීමට ළමයි බලපානවා මේ පත්‍ර පාදයේ තියෙන හෝ පත්‍රිකා පාදයේ තියෙන උපදාන කියන කොටස්. ඒ වගේ ජල ප්‍රතිශතය වෙනස් වෙනවා. ශුන්‍යතාවය වෙනස් වෙනවා. වෙනස් වෙන ගාම තමයි මේ හැකිලීම නැමීම සිදු වෙන්නේ. සන්නමන චලන උදාහරණ තමයි නිද්‍රා සන්නමන චලනයක්, කතුරු මුරුංගා, සියඹලා, නිදිකුඹා, නෙල්ලි වැනි ශාකවල පත්‍ර අඳුර වැටීමත් සමග හැකිලෙනවා කියන එක. ස්පර්ශ සන්නමන චලනයක් තමයි නිදිකුඹා පත්‍ර ස්පර්ශ කළ විට හැකිලීම. කම්පා සන්නමන චලනයක් තමයි කම්පාවකදී නිදිකුඹා පත්‍ර හැකිලීම. ප්‍රභා සන්නමන චලනයක් තමයි ආලෝකයේ වැටෙන විට ඉරු පායනකට පුෂ්ප පිපීම හරි මොනවා හරි. හරි. ඊට පස්සේ මේ තියෙනවා උපදානයක්. මෙන්න මෙතන තියෙන උපදාන, ඒ වගේම මේ පත්‍රිකා තියෙන ආරම්භ වන ස්ථානවල උපදාන තියෙන්න පුළුවන්. හරි. මේ උපදාන මගේ ඒ වගේ ජල ප්‍රතිශතය වෙනස් වුනහම මොකද වෙන්නේ? පත්‍ර හැකිලීම සිදු වෙනවා ක්ෂණිකව. ඊට පස්සේ අපි කිව්වා මේ ස්ථානීය සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ශාක සංරක්ෂණය කියන්නේ ශාකයේ පවතින පරිසරයෙන් සංරක්ෂණය කරන්න ඕන. යම් ජීවක ජීවත් වන පරිසරයේම සිටියේදී ඔවුන් ආරක්ෂා කර ගැනීම ස්ථානීය සංරක්ෂණය කියලා හඳුන්වනවා. හරි සතෙක් හරි ශාකයක් හරි කියන්නේ ජීවියෙක් කියන්නේ ඒ තියෙන පරිසරයේම රැකගන්න එක තමයි ස්ථානීය සංරක්ෂණය කියන්නේ. ඒ සඳහා ළමයි මොනවද පිළිටවන්නේ? අපි දැඩි රක්ෂිත කියලා ඒවා පිළිටනවා ශාක ආරක්ෂා කරගන්න. කරවල බුරුත මිල්ල වගේ ශාක ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි පරිසර සංවේදී කලාප නේද? පිළිගන්නලා තියෙනවා. අපි මේ අභ්‍යාස ටික ඉස්සෙල්ලා කරානේ නේද? අභ්‍යාස ටික කරා. සර් අභ්‍යාසයේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය මොකද්ද? 6 වෙනි එකේ හදපු. මේකේ අපි මුලින්ම බලමු නිකන් නේද? ඔන්න මම උත්තර ටික කියන්නම්. ගොළුබෙල්ලා සංචරණය සඳහා යොදා ගනු ලබන්නේ මොනවද? පේශි. පේශි නේද? ඊට පස්සේ ආකාශීය ශාකවල සඳහන් සඳහා උපකාරී වන්නේ මොනවද? ජලය. මිනිසාගේ චලන සඳහා අස්ථි මෙන්ම පේශිද උපකාරී. හරි මේකනේ උත්තර මේකනේ. අස්ථි මෙන්ම පේශි උපකාරී. නිදිකුඹා පත්‍ර අතින් ඇල්ලූ විට හැකිලේ. මෙම චලනය හඳුන්වනු ලබන්නේ ස්පර්ශ සන්නමන චලනය. ඊට පස්සේ ශාක කඳේ අග්‍රස්ථය ආලෝක විසර වර්ධනය වීමට මොකද්ද කියන්නේ අපි ධන ප්‍රභාවර්ති චලනයක් කියලා කියනවානේ. ආවර්ති චලනයක් ලෙස හඳුන්වන්නේ මොකක්ද ආවර්ති චලනයක් කියන්නේ? ප්‍රතිචාර දිශා උත්තේජ දිශා සමග ප්‍රතිචාර දිශා උත්තේජ දිශාට හෝ ඉවතට තියෙන චලනයක් නේද? ප්‍රතිචාර දිශා උත්තේජ දිශාට හෝ ඉවතට තියෙන චලනයක් නේ. එච්චරයි. 7 රූපයේ දක්වා ඇත්තේ ශාක චලනයක් ආදර්ශයෙන් සඳහා සකස් කර ඇතොමත් එම චලනීය විය හැක්කේ මේ ආලෝකයේ දෙසට මේක වැඩිලා තියෙනවා ධන ප්‍රභාවර්ති චලනය. ප්‍රභාවර්ති. පහත දක්වා ඇති රූපකමින් දැක්වෙන්නේ ශාක චලන ආදර්ශ සඳහා යොදාගත් ක්‍රියාකාරකම හා නිරීක්ෂණ අවස්ථා කිහිපයක් එක් එක් අවස්ථාවකින් නිරූපණය වෙන ශාක චලනය කුමක්ද ලියන්න කියනවා. දැන් මේ බලන්න අතින් අල්ලපු ගමන් මේ ශාක පත්‍ර හැකිලිලා යනවා නම් ඒක මොකද්ද? ස්පර්ශ සන්නමන චලනය. ස්පර්ශ සන්නමන චලනය. මේ පෝස්තියේ තියෙන මේ ශාකේ හැරෙනවනේ ඉරේලිය දේශ මොකද්ද ඒක? ධන ප්‍රභාවර්ති චලනය. ධන ප්‍රභාවර්ති චලනයනේ. මේ මේවා වටා එතනනම් මොනම් චලනයක්ද? ධන ස්පර්ශාවර්ති චලනය. ස්පර්ශාවර්ති චලනයක්. මේ පෝච්චි අනිත් පැත්ත හරවලා තිබ්බහම ඍණ ගුරුත්වාවර්ති චලනය. අද අනිත් පැත්තට හැදෙන එක ඍණ ගුරුත්වාවර්ති චලනය. වර්ති චලනය. ඒ වගේ අපි මේ චලන දෙක ගැන අධ්‍යයනය කරා. හරි. හරි. එහෙනම් ඊළඟට අපි යන්නේ
Advertising on YouTube helps me reach. Movement in response to various external stimuli. Touch, light, gravity, and water are the Stimuli that trigger plant movements. Plant movements are categorized into two types: tropic movement, nastic movement. Tropic movement of plant towards stimulus. If the growth is towards the direction of the stimulus, the tropism is referred to as positive. If it is against the direction of the stimulus, it is referred to as negative. Phototropism. Plants are very sensitive to light. The shoots tend to grow towards the light. This type of plant movement in response to light is known as phototropism. In phototropism, the shoot is positively phototropic, whereas the root is negatively phototropic. Heliotropism. The roots of plants grow downwards, while their shoots grow upwards against gravity. This type of plant movement, tropism. Hydrotropic. This is known as hydrotropism. Positively hydrotropic movement due to chemical chemotropism. Example, pollen tube grows towards ovule. Nastic movements. The folding. Example, pollen tube grows towards ovules. Nastic movements. The folding of leaflets of sensitive plants like touch me not, opening and closing of petals, the closing of pitcher of the insectivorous plants, etc. are movements of nastic movements. David, we got a major problem. We got to fix this now. Okay, get on it. Let's go. හරි එහෙනම් අපි ඊළඟ පාඩමට යනවා ළමයි. මේකේ අපි ටියුට් එක ගත්තාම මේකේ ප්‍රශ්න ටිකක් තියෙනවා කරමු. මේ එහෙනම් දැන් ලියා ගන්න පරිණාමික ක්‍රියාවලිය කියලා. 9 වෙනි පාඩම පරිණාමික ක්‍රියාවලිය. පරිණාමික ක්‍රියාවලිය. හරි ළමයි පරිණාමික ක්‍රියාවලිය. හරි. එතකොට දැන් අපි පරිණාමය වෙලානේ තියෙන්නේ නේද? අපි ළමයි තාමත් දැන් අවුරුදු මිලියන ගානකට කලින් ඉඳන් ජීවීන් පරිණාමයෙන් පැවතුණා. තව අවුරුදු ගානක් යනකොත් නේද මේ පොළොව පවතිනවා. මේ අපි වෙනස් වෙවි යනවා. ඉස්සරහට මේ මිනිස්යාගේ විදිය මොන විදියට වේද කියන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න මේ උඩම තියෙන පරිණාමික ක්‍රියාවලියේ මේ ලස්සන රූපයක්. මේක හරි ජනප්‍රිය රූපයක් නේද මේ?
මේ බලන්න දැන් මේගොල්ලෝ කකුල් හතරෙන් යනවා වානර නේද? ඊට පස්සේ දෙපාවත් වෙනවා. ඊට පස්සේ කොන්ද තාම ඇදයි. කොන්ද ටිකක් එලින් වෙනවා. ආයුධ පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඔන්න ඍජු කය කියන එක ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ දියුණුවක් සිදු වෙලා තියෙනවා මේ පැත්තටනේ. ඉතින් මේක දියුණුවෙන්නේ පරිසරයේ මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තට පරිහානියට ලක් වෙලා තියෙනවා. හරි? මිනිසා මෙහෙම පරිණාමය වුණේ නැත්නම් ළමයි අද වෙනකමුත් ලෝකයේ හැමතැනම කැලෑ නේද? ඝන කැලෑ දේ කවුරුත් වෙනස් කරන්නේ නැහැ. ඒක ලස්සනට තියෙන්නේ. හරි? එහෙනම් පරිණාමික ක්‍රියාවලිය evolution. We are the most complex creature on this planet. Life. Find more prey. More predators. We live longer. Produce more offspring. 2. Creatures with light-sensitive cells dominate the population. Over सर स्क्रीन शेयर करा दे. අනේ නේ බලමු. swamp behind us. ඔන්න පරිණාමයේ සිදු වූ විදිය පොඩ්ඩක්වත් බලලා Story ever told. The story of mankind rising. Through nearly 4 billion years of evolutionary twists and turns, disasters strike. Predators threaten to wipe us out. From rodent to reptile, we face extinction at every turn. From the land into the water, fighting to survive every step of the way. From fish to worm, back to the very first spark of life. To a single, simple cell. This is the most extraordinary, improbable story ever told. The story of mankind rising. කියන 4000කට කලින් 4 billion years ago, a ball of rock and dust spins in the frozen vacuum of space. This isn't Mars or Venus. This hell is Earth. This seething, lifeless mass of molten lava will become home to nearly 9 million living species. But generating life from this will take a chain of events that defies the laws of probability. There are many theories. Nobody knows exactly how or where life began. But it couldn't happen without water. Experts believe asteroids or comets delivered it here. The water is churning with chemicals and organic compounds.
lightning strikes the chemical soup at the right place and the right time. Billions of volts of electricity trigger a chain of improbable coincidences. The chemicals' atoms join up in a precise sequence, creating a bundle of genetic material. These fragile genes don't stand a chance in this extreme environment. But luck strikes again. A blob of oily material engulfs a single chain to create the first ever cell. Now, the genes send out messages, chemical instructions. And 3.5 billion years ago, they do something extraordinary. They copy themselves and the cell to create a perfect clone. This is the very first living thing. Every human, every animal, every bug, every plant can trace its origins to this single cell. The genes tell each cell to reproduce, guaranteeing their survival as they pass from one generation to the next. For 2 billion years, the only living things are simple single cells, but a random accident changes everything. 2 cells merge. Their genes combine. The merged cell clones itself. Its offspring contains genes from not 1, but 2 cells, 2 parents. We call this accident sex. Sex introduces variation. Occasionally, things go wrong. As the cells reproduce, genes get deleted, duplicated. These cells are mutants. Mutations pile up, differences increase, until the cells become so different, they're separate species. The tree of life branches out into billions of species, but only one will lead to us. Mutating and diversifying, spreading out through the oceans, getting bigger, find more prey. Your jaws, your teeth, they exist because over 400 million years ago, we faced the wrath of a primeval monster. Jaws and teeth mean more food and a bigger, stronger body. Until 375 million years ago, we're a foot-long armored. We dodged extinction in a stagnant swamp, only to slam straight into another deadly environment. Countless creatures perish, but natural selection helps our ancestors. Oozes through cracks in the Earth's crust. This one's fast, strong, and hungry. We're staring down the barrel of an evolutionary gun. Our only hope, natural selection. I believe that they have renewed contact with human beings at this time because of the times that are. Over millions of years, we get smaller, so we're harder to catch. We become nocturnal, making us harder to see. We're cold inside. The dinosaurs may be the best thing that ever happened to us.
one that will branch out into more than 4,000 species, from the smallest mouse to the largest whale, to us. The mammals have arrived. The dinosaurs help shape who we are. But we lost the battle for supremacy. The dinosaurs reigned for over 165 million years. Peninsula. The only way out is to dig. As the mighty fall across the newly formed continents, mammals, the primates, our tail shrinks back to the base of the spine, where it stays, as the coccyx, a reminder of our days spent leaping through the trees. And now the mountains block their path. The trees get even further apart, the food harder to reach. We're with a brain the size of an orange. Our dense rainforest, a mate, and food gets easier, but childbirth gets harder. With a narrower pelvis, giving birth to a fully developed infant becomes impossible. We got lucky. The lion has already eaten. This time. We can't outrun our predators. The only way to survive is to outthink them. The smarter we get, the longer we live. Natural selection promotes the mutations that improve our brain power, like weaker jaw muscles. Released from the muscle's vice-like grip, the brain is free. The edge is razor sharp. We have just made the very first tool. Armed with this, we will change the world. There's no meat left. It looks like we're going hungry again. The pieces missing. The impala can run fast, but we can run further. Fire. The advantage of family life. The reason most of us live is larger than before the invention of survival. We've arrived. We are Homo sapiens, meaning wise man. Pound for pound, we have the largest brain of any creature on Earth. Armed with tools, speech, and superior intelligence, we spread out across every continent. We evolve and adapt to new environments, new challenges, until we become the undisputed masters of the world. Wind the clock of life back to the beginning, and the chances of us evolving again are practically zero. Change one thing, one predator. One lucky mutation, and we wouldn't be here to tell the tale. To piece together the extraordinary story of our
හරිලා එහෙනම් ඔන්න ටිකක් වෙලාවක් ගියා එකට පරිණාමික ක්‍රියාවලිය කියන්නේ එහෙම එකක් මේ එක පාටම ඔය දෙයියෝ මැව්වා අරු මැව්වා මහ බබා මැව්වා ඔය ඔක්කොම තනිකර පචාරද ඉතින් මිනිස්සු අර වගේ නේද පරිණාමික ක්‍රියාවලියක් මගින් තමයි අද දක්වා ආවේ අද තව දුරටත් අපි වෙනස් වෙනවා අනාගතේ තව අවුරුදු නේද ලක්ෂකින් දෙකකින් ඉන්න මිනිහා අපි දැන් වගේ කෙනෙක් නෙමෙයි සම්පූර්ණ වෙනස් කෙනෙක් වෙන්න පුළුවන් හරි මිනිසා නැති වෙලා ඉන්නත් පුළුවන් අපිට කියන්න බෑ හරි මෙහෙම ලියමු අපි පරිසරයේ වෙසෙන ජීවීන්ගේ විවිධත්වයට හේතුව පරිසරයේ වෙසෙන ජීවීන්ගේ විවිධත්වයට හේතුව පරිණාමික ක්‍රියාවලියයි පරිණාමික ක්‍රියාවලියයි මොකක්ද ආයත් කියන්න පොඩ්ඩක් පරිසරයේ වෙසෙන ජීවීන්ගේ විවිධත්වයට හේතුව පරිසරයේ වෙසෙන ජීවීන්ගේ විවිධත්වයට හේතුව ජෛව පරිණාමික ක්‍රියාවලියයි ජෛව පරිණාමික ක්‍රියාවලිය ඉතින් ළමයි මේ ජෛව පරිණාමය ගැන අපි කතා කරන්න කලින් කොහොමද පෘථුවිය ආවේ කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද විශ්වයේ ග්‍රහලෝක ගොඩක් තිබ්බට තැන් ගොඩක් තිබ්බට ජීවීන් ඉන්නේ හරි පොඩි තැන්වල. තාමත් අපි හරියටම හොයාගෙන නැහැ කොහෙද තව අපිට අමතරව ඉන්නේ කියලා. ඉතින් පෘථුවියේ කොහොමද මේ ජීවේ එන්නේ කියලා බලන්න කලින් පෘථුවිය කොහොමද ඇති වුනේ කියන එක බලන්න වෙනවා. හරි? එහෙනම් අපි ලියාගමු ළමයි පෘථුවියේ සම්භවය කියන. මාතෘකාව පෘථුවියේ සම්භවය. විනාඩි දෙකකින් විතර කට් වෙයි ළමයි සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ හරි පෘථුවියේ සම්භවය එතකොට මේ පෘථුවියේ සම්භවය ළමයි සිදු වෙලා තියෙන කොච්චර කාලයකට කලින්ද මීට වසර බිලියන 4.5කට කලින් බිලියන හරි බිලියන කියන්නේ ළමයි කීයද බිලියනයක් කියන්නේ තාමත් ලොකු ගාණක් නේද බිලියනයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් හරි ඔව් බිලියනයක් කියන්නේ ළමයි සමහර ස්ක්‍රීන් එක පැහැදිලි නෑ. පොඩ්ඩක් ඉන්න අර වීඩියෝ එක බලන්න තියෙනවා හරි දැන් පේනවද නේ හරිනවා එතකොට මේ බිලියන 4.5ක් කියලා බිලියනයක් කියන්නේ එන්න බිලියන ලියන්නේ කොහොමද 1.9ක් හරි 1.9කට තමයි බිලියන එකක් කියලා කියන්නේ බිලියන 1යි එතකොට බිලියන 4.5ක් කියන්නේ මෙතන මම ලියන්න ඕන 4යි 5යි 0.2යි 0.3යි 0.3යි මෙච්චර ප්‍රමාණයකට කලින් තමයි පෘථිවිය සම්භවය වුණේ තවත් අවුරුදු බිලියනයක් ගියාට පස්සේ තමයි පෘථිවියේ ජීවය සම්භවය වෙන්නේ හරියටම 3.5කට කලින් හරි බිලියන 3.5කට කලින් ජීවය සම්භවය වෙන්නේ පෘථිවිය සම්භවය වෙන්නේ බිලියන 4.5කට කලින් හරිද බිලියනයක් කියලා කියන්නේ ළමයි ලක්ෂ කීයක්ද ඔන්න 1.5 මේ තියෙන ලක්ෂය 1.5 ලක්ෂය ලක්ෂ 10 කෝටිය නේද කෝටි 10ක් තමයි නෑ කෝටි 10 කෝටි 10ට පස්සේ කෝටි 100ක් තමයි ළමයි
බිලියනයක් කියලා කියනවා. හරි එහෙනම් ඔයගොල්ලෝ දැන් කට් වෙන ළමයි ආයෙත් සම්බන්ධ වෙන මේ ලින්ක් එකෙන්ම අපි ඊට පස්සේ බලමු මොකද්ද මේ පෘථිවියේ සම්භාවය කියන්නේ කියලා. සර් මාතෘකාව ලියා ගන්න ඕනේ පෘථිවි සම්භාවය කියලා.